6 පස්වෙනි ප්‍රශ්නේ තමයි බලන්න යන්නේ. 6 වෙනි පිටුවේ තියෙන පස්වෙනි ප්‍රශ්නේ බලන්න. ගෙවතුමය ශාකයක නුමුහුම් ඔන්න බලන්න නුමුහුම්. ඒක නුමුහුම්. එහෙනම් අනිවාර්යයෙන්ම නුමුහුම් කිව්ව හැටි මතක තියාගන්න. ඒකේ තියෙන්නේ අනිවාර්යෙන් විෂමයෝගීද සමයෝගීද? විෂම ජන්මාන සමයෝගී සමයුග්මක මොකද කියන්නේ අපි කතා කරනා නේද පාඩම කරගද්දී මේ බලන්න එහෙනම් මම කියන්නේ මේක කැපිටල් T මේක නුමුහුම්ද මුහුම්ද නුමුහුම් නුමුහුම් මේ බලන්න කැපිටල් T සිම්පල් T නුමුහුම්ද මුහුම්ද මුහුම් නුමුහුම්ද මුහුම්ද මුහුම් මුහුම් අපි හිතමු සිම්පල් T ආවා කියලා මුහුම්ද නුමුහුම්ද මුහුම් නුමුහුම් හරි ඒක හරි රයිට් දැන් එතකොට මේ බලන්න එතකොට මේ තියෙන්නේ නුමුහුම් ගෙවතුමය ශාකයයි මුහුම් ගෙවතුමය ශාකයයි මුහුම් කරාම හැදෙන පළවෙනි පරම්පරාව තමයි මේ දාලා තියෙන්නේ හරි එතකොට අපි දන්නවා මේ බලන්න මේ ජන්මානුවත් එක්කලා මේ ජන්මානු මාවෙත් ඇති කැපිටල් T මේ බලන්න ඊළඟ එක මේ කැපිටල් T ජන්මානුවත් එක්ක මේක සිම්පල් T ජන්මානු මේ කැපිටල් T සිම්පල් T ඔහොම තමයි සටහනේ ඉන්නේ හොඳයි මට කියන්නේ මේක උසද මිටිද කොහොමද මේක x උසද මිටිද කැපිටල් T උස කැපිටල් T සිම්පල් T උස කැපිටල් T අනිවාර්යෙන් උස කැපිටල් T සිම්පල් T උස සටහනේ x හා y ලෙස දක්වා ඇති ජීවීන්ගේ ප්‍රවේණි දර්ශ සඳහන් කරන්න. පටලවා ගන්න එපා ගොඩක් ළමයි පටලවා ගන්නවා ප්‍රවේණි දර්ශය හා රූපාණු දර්ශය. මෙන්න මේ දේ තියෙන්නේ මොනවද? ප්‍රවේණි දර්ශය. ප්‍රවේණි දර්ශයෙන් ඇති වෙන රූපමය ස්වභාවය තමයි අපි කියන්නේ රූපාණු දර්ශය. එහෙනම් මෙතන කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T කියන්නේ ප්‍රවේණි දර්ශ උස ශාක කියන්නේ රූපාණු දර්ශ. ඔබෙන් අහන්නේ සටහනේ x හා y ලෙස දක්වා ජීවීන්ගේ ප්‍රවේණි දර්ශ. එහෙනම් x කියන තැන එන්න ඕන කැපිටල් T y කියන තැන එන්න ඕන කැපිටල් T සිම්පල් T. මේ දෙකම හරියට කරලා තියෙනවා නම් හරි. तो पहले प्रश्न अहන්නේ x सह y ने x කියන්නේ कैपिटल T y කියන්නේ कैपिटल T सिंपल T මේ දෙකම හරියනවා එකකට ලකුණු 0.5 දාන්නේ දෙකක් උනේ කරලා ලකුණු 1යි 1කට 0.5 දාන්නේ ලකුණු 1ක් දෙන්න ඊළඟ එක f එක පරම්පරාවේ रूपाणु दर्श अनुपातය සඳහන් කරන්න. මොකද්ද රූපාණු දර්ශ අනුපාතය? මේකේ එකම එක රූපාණු දර්ශය කියන්නේ මොකද්ද? උස. මේකේ මිටි ශාක එකක්වත් නැහැ. එහෙනම් මේකේ රූපාණු දර්ශ අනුපාතය කියන්නේ උස. සියලුම ශාක උසයි. අනුපාතයක් කියන එකනේ. ඔක්කොම ටික උසයි. එන අනුපාතය සියලුම ශාක උසයි කියලා ලියන්න. දෙකක් නැහැ අනුපාතයක් කියන්නේ. නේද? සියලුම ශාක උස ශාක. හරි? සියලුම ශාක උස ශාක. ඒ හින්දා දැන් වෙනස් ඒවා තිබ්බම අනුපාතයක් ලියන්න තිබ්බා. සියලුම ශාක උසයි. එන මේක අනුපාතය සියලුම ශාක උසයි. ඒකට ලකුණු එකක්. 3 f එක පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අනුපාතයන් සඳහන් කරන්න. අන්න වැඩේ. f එක පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අනුපාතය කියන්නේ දැන් මොකද සර් දෙවෙනි එකේ
සියලුම ශාක උසයි කියන්නේ මොකක්ද? දෙක හැම එකම උසයි නේ. හරි? නැත්නම් කියන්නේ උස කියලා එක කියලා තේරුම් ගන්න හරි? F එක පරම්පරාවේ ප්‍රවේණ දර්ශ අනුපාතය තුන්වෙනි එක. මේ බලන්න. මේ කියන්නේ එක ප්‍රවේණ දර්ශයක්. මොකද්ද? capital T capital T. හරි? අනුපාතයක් දෙන්නේ කියලා නේද? හරි. ඊළඟට තියෙන ප්‍රවේණ දර්ශය තමයි මේ දෙක එකයි නේ. ඒක හරි. capital T simple T. capital T simple T. මෙන්න මෙච්චරයි තියෙන්නේ ප්‍රවේණ දර්ශය. දැන් බලන්න මේ ප්‍රවේණ දර්ශය තියෙනවා 1 2ක්. ලියන්න බෑ දැන් 2යි. මේ ප්‍රවේණ දර්ශය තියෙනවා 2ක්. එහෙනම් capital T කියන ප්‍රවේණ දර්ශයයි capital T simple T කියන ප්‍රවේණ දර්ශයයි දෙකට දෙක අනුපාතයි. මේක සරල කරනවා නේද අපි අනුපාතවලදී? එහෙනම් එකට එක. මෙන්න මේක තමයි F එක පරම්පරාවේ ප්‍රවේණ දර්ශ අනුපාතය. කවුරු කෙනෙක් capital T simple T දෙකට දෙක අනුපාතයෙන් කියලා තිබුණා නම් ඒක කරද්දක් නැහැ. ඒක කරද්දක් නැහැ. නමුත් අපි දන්නවා සාමාන්‍ය අනුපාත ලියද්දී සරලම අනුපාතයට පත් කරගන්නවානේ. ඒ හින්දා දෙකට දෙක කියන්නේ එකට එක අනුපාතය. හරි? මේකේ මේ ඔක්කොම ටික හරිනම් විතරක් ලකුණු එකක් දාන්න. නැත්නම් ලකුණු දාන්න එපා. හරි? මේකේ ඔක්කොම හරිනම් විතරක් එක ලකුණක් දාන්න. මම ඔය කිව්වේ පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි එකේ උත්තරේ. මේ තමයි ප්‍රවේණ දර්ශ, මේ තමයි අනුපාතය. හරිද? යන්න හතරවෙනි ප්‍රශ්නේ. ආවේනීය පිළිබඳ පරීක්ෂණ සඳහා මෙන්ඩල් විසින් ගෙවතුමෑ ශාකය තෝරා ගැනීමට හේතු පරාගණීය සම්බන්ධ ලක්ෂණයක් ලියන්න. ඔයාලා දැන් මතක් කරගන්න මෙන්ඩල්ගේ පරීක්ෂණ සඳහා තෝරගත්තේ ගෙවතුමෑ ශාකය. අපි සාමාන්‍යයෙන් බොටනිකල් විද්‍යාත්මක තමයි පීසන් සැටයිවම් කියන ශාකය. එතකොට මේ වැඩේට ඇයි ගෙවතුමෑ ශාකය තෝරගත්තේ කියලා මම පැහැදිලි කරා. මතක් කරගන්නකෝ බලන්න. නුමුහුම් ශාක ලෙස පැවතීම. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් පැවතීම. නේද? පරම්පරා ගානක් තිස්සේ නුමුහුම් ශාක ලෙස පැවතුණා. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් පැවතුණා. අවශ්‍ය නම් කියන්නේ ස්වභාවිකව ස්වපරාගණය වෙනවා. අවශ්‍ය නම් පරපරාගණය කරන්න පුළුවන්. ජීවන චක්‍රයේ කෙටි නේද? පහසුවෙන් වදා කරන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ ගණනාවක් තිබුණා ගෙවතුමෑ ශාකයේ. දැන් මේ වගේ ප්‍රශ්න විභාගයේදී ඕන තරම් අහලා තියෙනවා. ඒතකොට අපිට ඔය කියපු ලක්ෂණ ඕන එකක් ලියන්න පුළුවන්. වටිනාම ලක්ෂණයක් ලියවම හරියි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නේ විවෘතභාවය කොටු කරලා තියෙනවා. අපිට හැම එකම ලියන්න බෑ. බලන්න. ආවේනීය පිළිබඳ පරීක්ෂණ සඳහා මෙන්ඩල් විසින් ගෙවතුමෑ ශාකය තෝරා ගැනීමට හේතු ලක්ෂණයක් ලියන්න යනවා. හේතු වෙච්ච ලක්ෂණ වලින් පරාගණීය සම්බන්ධ ලක්ෂණ ලියන්න. දැන් ඔය වගේ ප්‍රශ්නවලදී අර වැදගත්ම කාරණේ තමයි පරාගණීය සම්බන්ධ ලක්ෂණය. වෙන ඒවා ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද්ද මේකේ පරාගණීය සම්බන්ධ කියන්න පුළුවන් ලක්ෂණය? බීජ සිටු විට ලැබෙන ශාක සියලු උෂ්ණ ශාක ඉතා කෙටි කාලෙකින් පරාගණය වීම ඉතා කෙටි කාලෙකින් ඵලදාව ලැබීම ස්වභාවික පරාගණයත් අවශ්‍ය විට පරපරාගණය සිදු කරනවා. all right. අරවා පරාගණීය සම්බන්ධ ලක්ෂණ නෙවෙයි නේද? මේ ගෙවතුමෑ තෝරා ගැනීම හා සම්බන්ධ ලක්ෂණ අතුරින් පරාගණීය සම්බන්ධ ලක්ෂණය තමයි ස්වභාවිකව ස්වපරාගණය වීමත් අවශ්‍ය නම් පරපරාගණය කළ හැකි වීම. දැන් බලන්න අපි දන්නවා අපිට දන්නවා ඒ ගෙවතුමෑ ශාකය තෝරගත්තේ කියලා. හැබැයි අපිට සම්බාධකයක් දාලා දුන්න හැටි අපි පටලව ගන්නවා. පටලව ගන්න එපා. ඒතර ස්වපරාගණය තමයි ස්වභාවිකව වෙන්නේ. ගෙවතුමෑ ශාකේ. හැබැයි අපිට අවශ්‍ය නම් පරපරාගණය කරන්න පුළුවන්. ඔන්න ඕක මෙන්ඩල් තෝරගන්න හේතුවක්. ඒතර ඒක තමයි පරාගණය සම්බන්ධ හේතුව.
හරි ස්වභාවික ස්වපරාගණේ වීමත් අවශ්‍ය නම් අපිට පරපරාගණය කරන්න පුළුවන් වෙන්නේ. හරි ඒක හරිනම් දරුවනේ ලකුණු දෙකක් දාන්න. දැන් බලන්න අපිට අර එක ලකුණක් දුන්නා නම් කමක් නැහැ කියන්න පුළුවන්. දෙකක් දුන්නේ හැටි අන්න අර අපේ පරතරය වැඩි වෙනවා. ලකුණු දෙකක්. හරි පැහැදිලිව තේරුම් ගන්න. ඒක හරි උත්තරේ කියන්නේ. ඔව් ස්වභාවික ස්වපරාගණේ වීමත් අවශ්‍ය නම් පරපරාගණය කළ හැකි වීම. අවශ්‍ය නම් පරපරාගණය කළ හැකි වීම. හරි අවශ්‍ය නම් පරපරාගණය කරවන්න පුළුවන් මේක. හරි දරුවනේ අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. මිනිසාගේ ලිංග ප්‍රවේණීය ආබාධයක් සහ ජාන විකෘතිය නිසා ඇතිවන ප්‍රවේණී ආබාධයක් වෙන වෙනම සඳහන් කරන්න. හරි. ඔයාලා මතක් කරන්න ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධ කියලා රෝග දෙකක් අපි සාකච්ඡා කරා. ජාන විකෘතිය හින්දා ඇතිවන ප්‍රවේණී ආබාධ දෙකක් සාකච්ඡා කරා. බලන්න මේ ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න දෙකයි උත්තර දෙකකුයි තියෙනවා. ඒ හින්දා මේ ප්‍රශ්න ලියනකොට අපි අදාළ කාරණේ අදාළ ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. මතක් කරන්න ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධ යටතේ ලිංග ප්‍රතිබද්ධ හිමෝෆීලියා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධ යටතේ රෝග දෙකක් අපි සාකච්ඡා කරා. මතක නම් කියන්න බලන්න. ලිංග හිමෝෆීලියාවයි ඔව් වර්ණාන්ද රතු කොළ වර්ණ අන්ධතාවය. මෙන්න මේ රෝග දෙක තමයි කතා කරේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධ යටතේ. නේද? ජාන විකෘති වීම යටතේ තැලසීමියාව. right. ජාන විකෘති යටතේ රෝග දෙකක් සාකච්ඡා කරා. තැලසීමියාවයි ඇලි බව. ඔයාලගේ රෝග දෙක අහලා නැහැ. හැබැයි ඔබ උත්තර ලියනකොට ලියන්න ඕන නිකම්ම හිමෝෆීලියාවයි තැලසීමියාවයි කියලා කිව්වොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. මොකද බලන කෙනා හිතාගන්නේ කොහොමද මෙයා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධයේ මොකක් කියලා හිතාගෙන ඉවසිල්ල මට හිතාගන්න බෑනේ. ඒ හින්දා මේ වගේ කීරෝ ලියන්න ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධය මේක ලියන්න. විකෘති නිසා ඇතිවන ආබාධය කියලා මේ දෙකෙන් ටිකක් ලියලා තියෙන්න ඕන. හරි? ඒ හින්දා ඒක නිකම්ම ලියන්න එපා රෝගේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධය කියලා ඉලක්ක ගහලා මේ දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් ජාන විකෘතිಯಿಂದ ඇතිවන ආබාධ කියලා මේ දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් එකකට ලකුණු එක දාන්නේ ලකුණු දෙකක් දාන්න පුළුවන්. හැබැයි නිකම්ම හිමෝෆීලියාවයි තැලසීමියාවයි ලියලා තිබුණොත් ලකුණු දාන්න බෑ. කොහොමද බලන්නේ කෙනා හිතාගන්නේ මේකටද මේ රෝගේ ඉන්නේ මේකටද මේ රෝගේ කිව්වේ කියලා හිතාගන්න බෑ. අන්නේම තමයි දැනගන්න ඕන ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න. අපි පාඩම් කරලා දැනුම අරගෙන හොඳටම ඉන්නවා. හැබැයි අපිට බැරි වුණොත් මේක කරගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා හරියට අවබෝධයෙන් වැඩේ කරන්න ඕනේ. 6 රතු කොළ වර්ණ අන්ධතාවේ නම් ප්‍රවේණී ආබාධය සඳහා පහත සඳහන් අයගේ ප්‍රවේණී දර්ශ ඉදිරිපත් කරන්න. මේක මකන්නද තමයි? මේ ටික මකන්නද? ලියන්න මොනවද? ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී කියලා මේ දෙකෙන් එකක් ලියන්න. දෙකම ලියා ගන්නවා නම් ජාන විකෘති හින්දා තැලසීමියාව සහ ඇලි බව. මකන්නද මේක මම? ජාන විකෘති වලට එන්නේ මොකද්ද? තැලසීමියාවයි ඇලි බවයි. තැලසීමියාව ඇලි බව.
තැලසීමියාව සහ ඇලි බව. හරියට කරුණේ දැන් එනවා පේනවා නේද? රතු කොළ වර්ණ අන්ධතාවය කියන එක ඇති වෙන්නේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණි ආබාධයක් විදිහට. එහෙනම් මේ රතු කොළ වර්ණ අන්ධතාවය කියන රෝගය ඇති වෙන ඥාන තියෙන්නේ මොන වර්ණ දේහවලද? ඕන්න වැඩි. ඇයි දරුවනේ අපේ ශරීරයේ තියෙනවා වර්ණ දේහ කීයක්ද? ඉක්මනින්. ඕන්න වැඩි. අපේ ශරීරවල න්‍යෂ්ටීය වර්ණ දේහ කීයක් තියෙනවද? 42 42යි. 6යි. 36යි. එතකොට ඔය 46න් යුගල් 22ක් මොන වර්ණ දේහද? අලිංග වර්ණ. අලිංග වර්ණ දේහ. යුගල් 22ක් කියන්නේ ඒ කියන්නේ වර්ණ දේහ 44ක් අලිංග වර්ණ දේහ. තව යුගල් එකක් තියෙනවා මොනවාද? ලිංග වර්ණ. ලිංග වර්ණ දේහ. ලිංග වර්ණ දේහ. හරි? ඒ ලිංග වර්ණ දේහ වලින් තමයි තීරණය වෙන්නේ මොකද්ද? ගැහණු පිළිග බව. එතකොට මෙන්න මේ හිමෝෆීලියාවයි රතු කොළ වර්ණාන්ධතාවයයි කියන රෝග දෙක හැදෙන්නේ මොන වර්ණ දේහ වල නිලීන ජාල හින්දාද? මාර වැඩි. අලිංග වර්ණ දේහ වල තියෙන ජාලද ලිංග වර්ණ දේහ වල ජාලද? අලිංග වර්ණ දේහවල තියෙන ඥාන. මේ හිමෝෆීලි මේ වචනේ කියන්නේ ලිංග වර්ණ දෙක. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණි ආබාධ. එහෙනම් මේ හිමෝෆීලියාවයි රතු කොළ වර්ණතාවය ඇති වෙන්නේ මොන වර්ණ දේහවල ඇති වෙන ප්‍රතිබද්ධ ආවේගයක් ඉදද? ලිංග වර්ණ දේහ. તો ලිංග වර්ණ දේහ ගත්තම පිරිමි අයගේ ගැහැණි කොටස් දෙකක් තියෙනවානේ. તો පිරිමි නම් මොනවද තියෙන ලිංග වර්ණ දේහ දෙක? X Y. ගැහැණු නම් මොනවද? X XY. X XX. හරි? එතකොට දැන් මේ වර්ණ දේහ ඒවල පිරිමි කෙනාගේ මේ නිලීන ඥාන තියෙන්නේ X වලද Y වලද දෙකේමද? X X වල විතරයි. ගැහණු කෙනාගේ නම් මේ වර්ණ දේහ දෙකේම මේ ඥාන පිටට පුළුවන්. වඩකල නැහැ. හරි. රෝගී පිරිමි. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද්ද? රෝගී පිරිමි නම් X වලේ XX ද? XY XY. රෝගී පිරිමිනේ එහෙනම් අනිවාර්යයෙන්ම X සහ Y හරි. දැන් මොකද කියන්නේ? හිමෝෆීලියාව කියන රෝගය හැදෙන්නේ මොන නිලීන ජානය නිසාද? ඒක නම් කරා. simple C එහෙනම් මේ රෝගී පිරිමියාගේ සිම්පල් C ජානය තියෙන්නේ X වලද Y වලද? X වල. රෝගී පිරිමි සිම්පල් C ජානය. මෙන්න රෝගී පිරිමි. ඊළඟට රෝග වාහක. හිමෝෆීලියා රෝග වාහකයා කාන්තාවක්ද පිරිමියෙක්ද? කාන්තාවක් කාන්තාවක්. එහෙනම් අපිට අනිවාර්යයෙන් කියන්න මොකද්ද? X රෝග වාහකනේ. කාන්තාවකින්ද මේ X වර්ණ දේහයේ ඥාන තියෙනවා මේකේ ඥාන තියෙනවා. රෝග වාහක නම් මේකේ කැපිටල් C මේකේ සිම්පල් C. සිම්පල් C. ඊළඟට නිරෝගී පිරිමි එහෙනම් පිරිමි නම් අනිවාර්යෙන්
x සහ y. y ඔව්. උතර මෙතනින් මොන වර්ණ දෙකේ ඥාන තියෙන්නේ? x වලද y වලද කියනද? X x එහෙනම් මේක මොකද එන්නේ? capital මෙන්න මේ තුනම හරිනම් මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි ලකුණු 3ක්. කෙලින්ම ඔය ප්‍රශ්නේ ප්‍රවේණිය සම්බන්ධ විභාග මට්ටම තියෙන ගැටලුවක්. ඉතින් ඔය ගැටලුවක් ස්ට්‍රක්චර් පේපර් එකේ ආවොත් අපිට අතාරින්න බෑ, හැමෝටම කරන්න වෙනවා. ඒ නිසා මේවා පාඩම් කරගන්න මදි පාඩම් කරලා තියෙන ප්‍රමාණය තාම ප්‍රවේණිය. හරි අපි යමු එහා පැත්ත පිටු අංක 7. පිටු අංක 7 7 වෙනි කොටස මේ ප්‍රශ්නේ 7 වෙනි කොටස. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ 7 වෙනි කොටස. හිමොග්ලොබින් නිපදවීමට අදාළ ඥානයේ විකෘති වීමෙන් හිමොග්ලොබින් නිපදවීම අදාළ වේ. මතක නේද? හිමොග්ලොබින් නිෂ්පාදනය දාන ඥානයේ විකෘති වුනහම හිමොග්ලොබින් නිෂ්පාදනය අදාළ වෙනවා. හිමොග්ලොබින් නිෂ්පාදනය අදාළ වුනහම ශරීරයේ තියෙන සෛල වලට ඔක්සිජන් ප්‍රමාණය අදාළ වෙනවා. මොකද මේ රෝගේ? තැලිසීමියාව. තැලසීමියාව. එහෙනම් පළවෙනි එකේ යනවා ඒ කොටස යනවා. ඒ කොටස යනවා. ඉහත දක්වා ඇති ප්‍රවේණි ආබාධයේ කුමක්ද? තැලසීමියාව ලකුණු 1යි. තැලසීමියාව ලකුණු 1යි. B ඔබ ඉහත දැක්වූ ප්‍රවේණි ආබාධයේ රෝග වාහක අවස්ථාවට අදාළ ඥාන යුගල දක්වන්න. මට කියන්න කැපිටල් සිටි. මට කියන්න මේ තැලසීමියාව හැදෙන්නේ ලිංග වර්ණ දේහවල තියෙන නිලීන ඥාන නිසාද අලිංග වර්ණ දේහවල තියෙන නිලීන ඥාන නිසාද? ලිංග වර්ණ දේහවල තියෙන නිලීන ඥාන නිසාද හැදෙන්නේ තැලසීමියාව? එහෙම නැත්නම් අලිංග වර්ණ දේහවල තියෙන ඥාන නිසාද හැදෙන්නේ? අලිංග අලිංග. එහෙනම් අපිට මේ XY ලියන්න ඕනද? නැහැ. ලියන්න ඕනේ. මතක් කරන්න තැලසීමියා රෝගේ හැදීමට අදාළ නිලීන ඥානය මොකක්ද? simple T. simple T. තැලසීමියා රෝගේ හැදීමට අදාළ නිලීන ඥානය simple T. එහෙනම් තැලසීමියාව නැති නිරෝගී ඒ කියන්නේ මේ නිලීන ඥානයේ ප්‍රමුඛ ඥානය කැපිටල් T. එහෙනම් රෝග වාහක වෙන්නේ මොකද්ද? කැපිටල් සිම්පල් T. ඔව් ඔන්න එහෙනම් උත්තරේ තැලසීමියා රෝගයේ රෝග වාහක අවස්ථාව කැපිටල් T සිම්පල් T. ලකුණු 1යි. 8 වෙනි එක ඔය මම කතා කරේ 7 වෙනි ප්‍රශ්නේ A කොටසට එන්නේ තැලසීමියාව, B කොටසට එන්නේ රෝග වාහක ඥානය වෙන්නේ කැපිටල් T සිම්පල් T. 8 වෙනි එක ඥාන විකෘති වන ආකාරයක් ලියන්න. ඔයාලට මම කිව්වා ඥාන විකෘති වෙන ආකාර හරි ඒ ප්‍රශ්න කතා කරනකොට කිව්ව ඥාන විකෘතියින්ද ඇති වෙන ආකාර තුනක් සාකච්ඡා කරා. එකක් තමයි ස්වයං සිද්ධව. ඒ කියන්නේ බාහිර බලපෑමකින් තොරව. එහෙම නැත්නම් විකිරණ වලට භාජනය වීම නිසා. එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා. එහෙනම් ඥාන විකෘතියක් සිදුවන ආකාරයක් ලියන්න. මේ ආකාර තුනෙන් ඕනම උත්තරයක් පිළිගන්නවා. ස්වයං සිද්ධව තිබ්බොත් හරි දාන්න ලකුණක් දාන්න. විකිරණ වලට ලක්වීමෙන් භාජනය වීමෙන් තියෙනවා නම් තව ඒකට ලකුණක් දාගන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය වල බලපෑම කියලා තියෙනවා නම් ඒකට ලකුණක් දාගන්න පුළුවන්. ඔය තුنين ඕනම එකකට ලකුණු එකක් දාන්න. 3ක් 2ක් කියලා දින්දා කියලා ලකුණු 3ක් හම්බෙන්නේ නැහැ. මොකක් හරි එක ලකුණු එකයි හම්බෙන්නේ. ස්වයං සිද්ධව හෝ විකිරණ වලට භාජනය වීම හරි රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා හරි කියන උත්තර තුنين ඕනම එකකට ලකුණක් දාන්න. හරි? 9 වෙනි එක
වෙනත් ප්‍රභව වලින් ලබාගත් DNA අණු කොටස් බද්ධ කොට නව DNA අණු නිපදවීම වර්තමානයේදී සිදු කරේ. අපි දන්නවා යම් යම් අපිට අයහපත් අනවශ්‍ය වූ DNA කොටස් අයින් කළා අපිට වැදගත් වෙන DNA කොටස් බද්ධ කළා. හරි අපිට අවශ්‍ය විදිහේ ලක්ෂණ සහිත ජීවීන් නිර්මාණය කර ගැනීමේ තාක්ෂණය අද වෙදි කෙරෙනවා. මෙම තාක්ෂණය හඳුන්වන්නේ කෙසේද? 9 වෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙම තාක්ෂණය හැඳින්වෙන්නේ කෙසේද? ජාන ඉංජිනේරු විද්‍යාව. ඔව් මේ නම් තුනෙන් ඕන එකක් හරි දාගන්න. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, ජාන ඉංජිනේරු විද්‍යාව, ජාන තාක්ෂණය මේ තුනෙන් ඕනම එකකට හරි දාන්න පුළුවන්. හැබැයි දරුවනේ ඔබට විභාගයේදී ආවොත් විභාගයේදී ආවොත් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ලියන එක තමයි මේ උත්තර තුනෙන් හොඳටම ගැලපෙන්නේ. හරි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, ජාන තාක්ෂණය, ජාන ඉංජිනේරු විද්‍යාව කියන තුනම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ හොඳටම ගැලපෙන වඩාත් හොඳයි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා ලියනවා නම්. හරි අනිත් වැරදි නෙවෙයි වඩාත් හොඳයි ඒක. ඒ ඔය කරුණු තුනෙන් එකක් ලියලා තිනවා නම් ලකුණු එකක් දාන්න. දැන් අහන්න ප්‍රශ්නේ. මේ ජාන ඉංජිනේරු තාක්ෂණය කියලා ඔව් ජාන ඉංජිනේරු විද්‍යාව ගැන කිව්වේ ඒකට තාක්ෂණය කියලා. ජාන ඉංජිනේරු විද්‍යාව කියලා තමයි ඔකේ අපි කියන්නේ. නැත්තම් ජාන තාක්ෂණය. හරි? ඒකයි මම කිව්වේ වඩාත් හොඳම එක තමයි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ. ජාන තාක්ෂණය කියලා කියනවා. එහෙම නැත්නම් ජාන ඉංජිනේරු විද්‍යාව කියලා කියනවා. ජාන ඉංජිනේරු තාක්ෂණය කියන වචනය පාවිච්චි කරනවා අඩුයි. කමක් නැහැ හරි දාන්න. ආයවොත් ලියන්න ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය තමයි වඩාත් හොඳම වචනේ කියන්නේ. ලකුණු එකයි එකනත් මෙම තාක්ෂණය වගේ අර උත්තර ලියවන අර ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා ලියා ගන්නවා. මෙම තාක්ෂණය මගින් ඉන්සියුලින් නිපදවීම යොදා ගන්නා බැක්ටීරියාවක් මන්ද එස්කෙරිකියා කෝලයි කෙටියෙන් කියවට කමක් නැහැ E. coli ලකුණු 1යි E. coli ලකුණු 1යි හරි බලන්න ලකුණු 15න් කීයක් ඔබ උපේ ගත්තද? ඔය එකේ තියෙන ලකුණු 15ම කාට හරි තියෙනවා මට කියන්න. ඕකේ ලකුණු 15ම කාට හරි තියෙනවා කියන්න මටක් දාලා. very good. කවුද 907? කවුද 907? පියුමි හා right. හොඳයි. ලකුණු 15ම තියෙනවා නම් ඉතින් නියමයි උතර ප්‍රවේදීය සම්බන්ධ හොඳ දැනුමක් ඒ කියන්නේ තියෙනවා. හරි? මොකද මේ ප්‍රශ්නේ මම දාද්දී 14 හොඳයි. හරි? මගේ ප්‍රශ්නේ හදද්දී ඒ ප්‍රවේද විද්‍යාවේ හැම පැත්තකම මේක ප්‍රශ්නේ විහිදෙවුවා. ජාන විකෘති ගැනට, රෝග පිළිබඳ, ලිංග වර්ධනය ගැන, මෙන්ඩල්ගේ පරීක්ෂණ සම්බන්ධ ඒ හැම පැත්තකම බලන්න ඔගේ හැම පැත්තකම මම යොමු කරලා තියෙනවා. එහෙනම් ඒක ලකුණු 15ක් ගන්නවා කියන ඔබ හොඳට පාඩම් කරලා තියෙනවා. ප්‍රවේද විද්‍යාව හැමතැනම අවුල ඔබට අහුවිලා තියෙනවා. හැමතැනම අස්සක් දුලක් නැහැ. හොඳයි. right සුබ පතනවා. තව ටිකක් දැනුවත් වැඩි කරගන්න. 13ක් වගේ හරියයි 13ක්. ඉන්නවද ගොඩක්? 13ක්. 13 ඉන්නවනේ. හොඳයි. right සාමාන්‍ය හොඳයි. උත්සාහ කරන්න අදුම තරමින් ලකුණු 13ක් 14ක් 15 අතර හැම වෙලේම රැඳෙන්න. 13 14 15 අතර ස්ට්‍රක්චර් පේපර් එකේ රැඳෙන්න උත්සාහ කරන්න.
මම ඔය ගමන්ම ප්‍රවේණ විද්‍යාවේ තව ප්‍රශ්නයකට යනවා. අපි රිවර්ට් දාමු. යන්න මේ මංගලදේ පිටුවක් කරේ. හරි? යන්න මෙන්න මේ ප්‍රශ්නෙට. මොනවද ප්‍රශ්න මේ පිටුවක් කරේ මම දාලා තියෙන නෝට් එක. හරි. රචනා ප්‍රශ්නයක්. පළවෙනි එක අපි කරා නේද? පළවෙනි රචනා ප්‍රශ්නේ කරා නේද? පුතා යන රචනා ප්‍රශ්න කියන්නේ රචනා ප්‍රශ්න වලට යන්නේ. ඔසේ පළවෙනි එක කරා. දෙවෙනි එකක් කරා නේද? ඔව් සර්. ඔව්. ඊට පස්සේ අනිත් අංකත් මේ බලන්න මට මතක නෑ මේ ආවේනීය පිළිබඳ ග්‍රෙගර් මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී මෙන්න මේ ප්‍රශ්න තියෙන හොයාගන්න මගේ පිටුවක් නෑ. මෙන්න ප්‍රශ්න තියෙන පේනවද? ඒක කරලා ගන්නකො. ආවේනීය පිළිබඳ ග්‍රෙගර් මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී ගෙවතුමේ ශාකයේ පුෂ්පවල වර්ණයේ නැමැති ලක්ෂණය සඳහා කරන ලද ඒකාංග මුංග ප්‍රතිඵල පහත දක්වා තිබේ. අන්නේ ප්‍රශ්නය හොයාගන්න දැන් මොනවද? කීයද මේ සිප්පේ පිටුවන්ගේ? 13 වෙනි පිටුව සර්. 13 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නය අන්න හරි. 13 වෙනි පිටුවේ තියෙන විභාග ප්‍රශ්න ටක් ගාලා ලියන්න. අපි ප්‍රවේණී සම්බන්ධ ටකල විතර දාමු. 13. ඒත් එක්කම තියෙන 14. 13 කරන්න 13. 13 වෙනි පිටුවේ තියෙන විභාග ප්‍රශ්නය. වෙනි පිටුවේ තියෙන ප්‍රවේණී විද්‍යාව සම්බන්ධ එකක් විභාග ප්‍රවේණී සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ කියන්න බලන්න. එකේ වගුවක් දීලා තියෙනවා ලක්ෂණය දාලා තියෙනවා මුහුම දාලා තියෙනවා F1 පරම්පරාව දාලා තියෙනවා F2 පරම්පරාව දාලා තියෙනවා. ඕකේ අවුරුද්දේ ගොඩක් ළමයි පටලවා ගත්ත ප්‍රශ්නයක්. මම කිය ගොඩක් ළමයි කියලා හැමෝම නෙවෙයි. ලක්ෂණය දාලා තියෙන්නේ පුෂ්පවල වර්ණය. පුෂ්පවල වර්ණය. නේද? මුහුම තමයි දම් පාටයි සුදු පාටයි. දම් පුෂ්පවල වර්ණයයි සුදු පාට පුෂ්පවල වර්ණයයි කියන දෙක තමයි මුහුම කළ තියෙන්නේ. F1 පරම්පරාවේ සියල්ලෝම දම්පාට මල් පිපිලා තියෙනවා. සියල්ලෝම දම්පාට. F2 පරම්පරාවේ දම්පාට මල් පිපෙන ශාකවලට සුදු පාට මල් පිපෙන ශාක දර වශයෙන් ඇවිල්ලා තියෙනවා 3ට 1 අනුපාතයෙන්. කරන්න බණ්ඩක් ගන්න.
හතරයි 23ට මම ප්‍රශ්න දුන්නේ 4යි 30 වෙදි ඉවර කරන්න. නෑ 4යි 23යි 4යි 32 වෙදි ඉවර කරමු 4යි 32 වෙදි. ඉවරද? වෙලාව හරි. ඉවරද?
right වෙලාව ඇති. ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි පොඩි කොටසක් තියෙන්නේ. ඒකද වෙලාව ඇති. හරි? මේ ප්‍රශ්නය විභාග ප්‍රශ්නයක්. මේක විභාගතාව ප්‍රශ්නයක්. බලන්න විභාගතාව ප්‍රශ්නයක් ඔබට කොච්චර දුරට සාර්ථකව ඒකේ ලකුණු උපයන්න පුළුවන්ද කොච්චර සාර්ථකව ලිව්වද කියලා බලන්න. එතකොට දැන් මේ අපි කරපු ප්‍රශ්නත් එක්ක බලද්දී පාඩම ගන්නදී කරපු ප්‍රශ්නත් එක්ක බලද්දී මේ ප්‍රශ්නේ හරි ලේසියි. ඒත් විභාගයට ගියාම ඒක හරියට තේරුම් අරගෙන කරන එක වැදගත් වෙන්නේ. මේ බලන්නකෝ. මේ මුහුම සඳහා යොදාගත්ත ලක්ෂණය තමයි මල්වල වර්ණය, පුෂ්පවල වර්ණය. ඒකට යොදාගත්තේ මුහුම් දෙක මොනවද? දම් පාට මල් පිපෙන ශාකයි, සුදු පාට මල් පිපෙන ශාකයි. හරි? දම් පාට මල් පිපෙන ශාකයි, සුදු පාට මල් පිපෙන ශාකයි මුහුම් කරා. හරි? එතකොට පළවෙනි පරම්පරාවේදී ලැබිච්ච මල් ඔක්කොම ටික දම් පාටයි. ඒකට අග්‍රවදක් වෙන්න ඕනේ. හරි? ඊළඟට දෙවෙනි පරම්පරාවේදී අපි දන්නවා දෙවෙනි පරම්පරාව හදාගන්නට අපි දන්නවා දෙවෙනි පරම්පරාවේදී දම් පාට මල් 3කට සුදු පාට මල් එකක් ලැබුණේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අහනවා ඉහළ දක්වා ඇති තොරතුරු අනුව පුෂ්පවල වර්ණය සඳහා ප්‍රමුඛ ලක්ෂණය හා නිරීය ලක්ෂණය සඳහන් කරන්න. ඔන්න ඔතනක් දරුවනේ නිකම්ම ලක්ෂණය ලියන්න බෑ. එහෙනම් එතන ලියනකොට උත්තරේ ලියනකොට ලියන්න ඕන ප්‍රමුඛ ලක්ෂණය මෙන්න මේකයි. හරි? නිරීය ලක්ෂණය මෙන්න මේකයි කියලා ලියන්න ඕන. එහෙම නැත්නම් බලන කෙනාට හිතා ගන්න බෑ ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද නිරීය ලක්ෂණය මොකද්ද කියන්නේ. හොඳයි. මොකද්ද මෙතන ප්‍රමුඛ ලක්ෂණය? දම්. ඔව්. දම් පාට පුෂ්පනේ. දම් පාට පුෂ්ප. දම් පාට පුෂ්ප තමයි ප්‍රමුඛ ලක්ෂණය. එතකොට නිරීය ලක්ෂණය සුදු. සුදු පාට පුෂ්ප. සුදු පාට පුෂ්ප. හරි? එතකොට මේක මෙහෙම ලියන්න ඕන. නැත්නම් අපි හිතන්නේ රචනා ප්‍රශ්නයක් නේ. රචනා ප්‍රශ්නයක් නෙවෙයි මේක. නිකම්ම දම් පාටයි සුදු පාටයි කියලා ලිව්වොත් බලන කෙනාට හිතා ගන්න බෑ දම් පාට ප්‍රමුඛද නිරීයද කියලා. ඒ හින්දා ඔබ ලියන්න ඕන ප්‍රමුඛ ලක්ෂණය දම් පාට, නිරීය ලක්ෂණය සුදු පාට කියලා. මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් මේ දෙකත් එක්කලා මේ ලකුණු එකයි මේකට ලකුණු එකයි ලකුණු දෙකක් විභාගයෙන් දුන්නා. ලකුණු දෙකක් දුන්නා. හරි? දැන් හරිම සාධාරණ ප්‍රශ්නයක් අහනවා. ඉහත ඒ සඳහන් කළ ප්‍රමුඛ හා නිරීය ලක්ෂණ හඳුනාගත්තේ කෙසේදයි පැහැදිලි කරන්න. දැන් B කොටසේ අහනවා කොහොමද ඔබ මේ දම් පාට ප්‍රමුඛ ලක්ෂණයේ විදිහට සුදු පාට වල නිරීය ලක්ෂණයේ විදිහට හඳුනාගත්තේ කොහොමද කියන්න බලන්න. කොහොමද හඳුනාගත්තේ? F1 පරම්පරාවේදී එක් ලක්ෂණයක් සම්පූර්ණ යටපත් වන F2 පරම්පරාවේදී එම ලක්ෂණ අතත් ඉස්මතු වේ නිලීන ලක්ෂණය. ඔව් පුතා දැන් ඒක තමයි පොදු සිද්ධිය. මෙතනදී කොහොමද ඔබ හොයාගත්තේ මේක? දම් පුෂ්ප 3ක් තියෙනවා. රට ඒක අනුපාතය. අර ඉස්සලා දුව කිව්ව කතාව හරි. හැබැයි ඒක මේකට ගලපන්න ඕන. F1 පරම්පරාවේ සියලුම පුෂ්ප දම් පාට වීම. අන්න හරි. ඒ කියන්නේ පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. හරි ඒක හරි. ඒක තමයි සිද්ධිය. ඒක මේකට ගලපන්න. මේ බලන්න පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වුණේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ දම් පාට පුෂ්ප. නිරීය වෙලා තියෙන්නේ සුදු පාට පුෂ්ප. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙතන ප්‍රමුඛ ලක්ෂණය පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය යටපත් වෙන්නේ නිරීය ලක්ෂණයනේ. එහෙනම් පළවෙනි පරම්පරාවේදී ප්‍රමුඛ වී ඇත්තේ දම් පාට පුෂ්ප වීම. පළවෙනි පරම්පරාවේදී නිරීය වී ඇත්තේ සුදු පාට පුෂ්ප වීමත් නිසා ප්‍රමුඛ ලක්ෂණය දම්, නිරීය ලක්ෂණය සුදු. තේරුණාද නැද්ද? ඒකයි කියන්නකෝ. ආරයි මම කියන්නම්. දැන් හැබැයි බලන්න ඔක ළමයි ගොඩක් වරද්ද ගනී කියලා තමයි විභාගයේදී
එක්කෙනෙකුට වෙනස් පරස්පර ලක්ෂණ තිබීම බෑ. ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. දැන් සර් ඒක දෙනවද? ඔව් ඒ පරස්පර දැන් මම ළමයි කන උත්තර නෙමෙයි. දැන් එක්කෙනෙක් අහනවා පරස්පර ලක්ෂණ තිබීමම කියන්න බෑ ප්‍රමුඛ දෙන්නේ කියලා. දැන් පරස්පර ලක්ෂණ තිබුණු ඵලයකට ප්‍රමුඛයි විනිවිද කියන්න බෑ. පරස්පර ලක්ෂණ යුගලක් තියෙන ශාක දෙකක් මුහු කරාම පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ වෙන්නේ ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය යටපත් වෙන්නේ දිවි ලක්ෂණය. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? F1 පරම්පරාවේදී උත්තරේ මොනවද ලියාගන්න? F1 පරම්පරාවේදී දම්පැහැය ප්‍රමුඛ වී තිබීමත් සුදු පැහැය නිලීන වී තිබීමත් නිසා F1 පරම්පරාවේදී දම්පැහැය ප්‍රමුඛ වී තිබීමත් සුදු පැහැය නිලීන වී තිබීමත් නිසා හරි දම්පාර ප්‍රමුඛ වෙලා සුදු පාට නිලීන වෙච්ච නිසා තමයි අපි මේක තීරණය කරන්නේ දම් පාට ප්‍රමුඛයි සුදු පාට නිලීනයි කියලා. හරි? දැන් හැම වෙලේම මතක තියාගන්න අර ඉස්සලා දුව කිව්ව උත්තරේ හරියටම හරි. හැබැයි මේ උත්තරේ මේකට ගලපන්න ඕන. අපේ ප්‍රශ්නෙට ගලපන්න ඕන. හරි? F1 පරම්පරාවේදී දම් පැහැය ප්‍රමුඛ වී ඇති අතර සුදු පැහැය නිලීන වී තිබීම නිසා හැබැයි සාමාන්‍ය උකට ලකුණු දෙකක්වත් දෙන්න ඕන. නමුත් විභාගයේදී උකට දුන්නේ ලකුණු 1යි. එහෙනම් B කොටසට ලකුණු 1යි දුන්නේ. ඒක හැබැයි වාසියක් වෙනවා ගොඩක් ළමයි උත්තර ලියන්න බැරි වුණා. ලකුණු වල ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. කමන්නේ ලකුණු 1යි. right. C ඉහත වගුවේ දැක්වෙන පරිදි පුෂ්පවල ධම්මා සුදු වර්ණ F2 පරම්පරාවේදී ප්‍රවේණිගත වූ රටාව පෙන්වීමට capital R simple R යන ඉංග්‍රීසි අක්ෂර සුදුසු පරිදි යොදාගෙන සටහනක් අදින්න. දැන් මේ මොකක්ද කියන්නේ? පළවෙනි පරම්පරාවේ ශාක දෙකක් මුහු කරන්න කියලා කියන්නේ. ඒ මුහු කරපු සටහන නිරූපණය කරන්න කියලා කියන්නේ. හරි? බලන්න ඔබ නිරූපණය කරා හරිද කියලා. හරි? මේ මම උත්තර ලියන්නේ C කොටසට. C කොටසට පුතා මම ප්‍රශ්නේ අංක මට පොඩ්ඩක් කියන්න මගේ අංක දාලා නැහැ ඒක. ප්‍රශ්න අංක කීයද? මේ ප්‍රශ්නේ අංක කීයද? 13 වෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ C කොටස මම මේ කරන්න යන්නේ. 6 වෙනි ප්‍රශ්නේ C කොටස. එහෙනම් මම කියන්න F1 පරම්පරාව කවුද? දැන් මේ උරුම කරන්න යන්නේ F1 පරම්පරාවේ ශාක දෙකක්. F1 පරම්පරාවේ තියෙන විවරණ F1 පරම්පරාවේ දැන් අපිට කියනවා දම් පාට කැපිටල් R සුදු පාට සිම්පල් R. එහෙනම් F1 පරම්පරාවේ ශාකවල තියෙන ප්‍රවේණ දර්ශන මත ඥානෙන්ද්‍ර මොනවද? කැපිටල් R දෙක. කැපිටල් R එහෙනම් F1 පරම්පරාවේ capital R capital R capital R simple R ඔව් දැන් මෙහෙමනේ මේකේ දැන් මෙවන නුමුන්නේ මුලින්ම capital R simple R මෙහෙමනේ තියෙන්නේ මේ නම් පාඩමාන මේ සුදු පාඩමාන එතන මේ කට්ටිය කියන්නේ හැදෙන්නේ F1 පරම්පරාව එහෙනම් F1 පරම්පරාවට එන්නේ capital R simple R එහෙනම් F1 පරම්පරාවේ මේ කට්ටිය මෙයාලා කියන්නේ capital R simple R तर මේ ශාක දෙකක් මුහු කරගෙන දෙවෙනි පරම්පරාව ගන්න අපිට අදින්න කියන්නේ මේ කට්ටිය මුහු කරාම ලැබෙන දෙවෙනි පරම්පරාව හැදෙන්නේ එහෙනම් පළවෙනි පරම්පරාව කියන්නේ capital R simple R capital R simple R හරි මෙයා හදන ජනුවාරු වෙන්නේ capital R simple R මෙයා හදන්නේ capital R simple R හරි එතන මේ ජනුවාරු දෙක හා වුණොත් එම අපි උඩින් අදමු හා වුණොත් capital R
මෙයයි වුණොත් කැප්ලාර් සිම්ප්ලාර් මෙයයි වුණොත් කැප්ලාර් සිම්ප්ලාර් මෙයයි වුණොත් සිම්ප්ලාර් හරි දැන් මට කියන්න මෙයා දම්ද සුදුද දම් මෙයා සුදු හරි මේ chart එක මේ විදිහට ඇඳද ඔව් සර්. මෙන්න ලකුණු දුන්නේ හැටි අවුරුද්දයා මෙන්න මේ දෙක ඔබ තීරණය කරලා තිබ්බනම් ඒ දෙකට එක ලකුණක් ආ ලකුණු වැපුරුවා ලකුණු නිකන් 20 වෙන්න දුන්නා ප්‍රවීණ ප්‍රශ්න වල එහෙමයි ලකුණු නිකන් 20 වෙන්න දෙනවා මේ දෙක ඔබ තීරණය කරලා අදලා තිබ්බනම් සටහනේ ලකුණු එකයි 15 ඒවා වැරදුනා මේ දෙක කියලා තිබ්බනම් ලකුණු එකක් හම්බෙනවා ඊළඟට මෙන්න මේ ජන්මාණු ටික හරියට කියලා තිබ්බනම් ලකුණු එකයි දැන් බලන්න නේද හරි මේ ටික මේ වර්ණ ලියන්න ඕනේ නැහැ වර්ණ නොලියෙත් කමක් නැහැ කැප්ලාර් සිම්ප්ලාර් මේ ටික ලියන්න තිබුණා නම් හරියට ඒ ලකුණු එකයි බලන්න ලකුණු තුනක් නිකන් ලකුණු දුන්නා කියන්නේ දුන්නේ හැටි බලන්න ලකුණු තුනයි හරි 6 වෙනි ප්‍රශ්නේ C කොටසට මම කිව්වේ අපි අවසානයකට යමු D සර් පනට් කොටු අඳින්න බැයිද? පනට් කොටු අඳින්න. පනට් කොටුවද? ඔව් සර්. ඔව් දැන් මේකේ පුතා කියනවා බලන්න ඉහත වගුවේ දැක්වෙන පරිදි පුෂ්පවල ධම්හා සුදු වර්ණ F2 පරම්පරාවේදී ප්‍රවේණිකත වූ රටාව පෙන්වීමට කැපිටල් R හා සිම්පල් R ඉංග්‍රීසි අක්ෂර සුදුසු පරිදි යොදාගෙන සටහනක් අඳින්න. අර සටහනක් කිව්වහම මේකට තමයි ලකුණු හම්බ වෙන්නේ. හරි? එහෙම නැත්නම් පනට් කොටුවක් අඳින්න කි පනට් කොටුවක් දක්වන්න කියලා තිබ්බනම් පනට් කොටුවක් අඳින්න ඕන. සටහනක් කිව්වම සාමාන්‍යයෙන් අපි අඳින්නේ මෙන්න මේක. විභාගයේදී පනට් කොටුවට ලකුණු දීලා තිබුණේ නැහැ. පනට් කොටුවක් දාලා තිබුණේ නැහැ. සර් මට අහන්නකෝ පේන්නේ පනට් කොටුවක් ගහන්න කිව්වොත් පනට් කොටුවක් ගහන්න සටහනක් ගහන්න කිව්වොත් දරුවනේ මේක තමයි ගහන්න සටහන පනට් කොටු නම් පනට් කොටුම කියලා කියනවා එහෙම නැත්නම් කිව්වොත් ඔබ දන්නා ආකාරයට නිරූපණය කරන්න කියලා එතකොට අපිට පනට් කොටු ගන්නත් පුළුවන් සටහන ගන්නත් පුළුවන් සටහනක් කිව්වොත් මේක තමයි ගන්න හරි right D පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ආවේනිගත වීමේදී මෙන්ඩලීය රටාවලින් අපගමනය වන අවස්ථා දෙකක් සඳහන් කරන්න. චුට්ටක් හොඳට අහුම්කම් දෙන්න. දැන් මේ බලන්නකෝ රතු පාට මල් තියෙන ශාකයයි සුදු පාට මල් තියෙන ශාකයයි මුහු කරාම මෙන්ඩල් හිතාගෙන හිටියේ රෝස පාට වගේ මල් පිටේ කියලා. නමුත් එහෙම වුණේ නැහැ. පළවෙනි පරම්පරාවේ ඔක්කොම ටික දම් පාට වුණා. දෙවෙනි පරම්පරාවේ දම් පාට මල් තුනකට සුදු පාට මල් එකක් තිබුණා. එහෙමනේ උනේ. ඒක තමයි මෙන්ඩල්ගේ රටාව. මෙන්ඩල්ගේ රටාව. හරි. නමුත් දරුවනේ මෙන්ඩල්ගේ රටාවෙන් අපගමනය වෙච්ච අවස්ථාවක් ඔබට මම ඉගෙනුවා. මෙන්ඩලීය රටාවට ගැලපෙන්නේ නැතුව ගිහිල්ලා වෙච්ච අවස්ථාවක් මම ඩ්‍රොසොෆිලාගේ උදාහරණ ගන්න මොකද්ද? ඔන්න වැඩි. මං කිව්වා මෝගන් කියන විද්‍යාඥයා පරීක්ෂණය කරලා හොයාගත්තා මෙන්ඩලීය රටාවෙන් අපගමනය වෙච්ච අවස්ථාව. මොකක්ද ඒ අවස්ථාව? ඥාන ප්‍රතිබද්ධ අවස්ථාව. very good. ඥාන ප්‍රතිබද්ධය. අන්න හරි. එහෙනම් ලියා උත්තර වෙන්න ඕන මෙන්ඩලීය රටාවලින් අපගමනය වන අවස්ථා දෙකක් සඳහන් කරන්න. එකක් තමයි ඥාන ප්‍රතිබද්ධය. අනිත් එක ඔබ දන්නේ නෑ ලියන්න. හේතුව ඔය ප්‍රශ්නය ආවේ 2014. නමුත් 2015 ක්‍රියාත්මක වෙච්ච සිලබස් එකේදී ඉතිරි
මෙන්ඩලිය රටාවලින් අපගමනය වෙන ඊළඟ කාරණය ඔබේ සිලබස් එකෙන් අයින් කරන්න. අයින් කරන්න. නමුත් මම කියන්නගේ අවස්ථාව ඒකට කියන්නේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා. අන්න ඒ අවස්ථා දෙක මේ මෙන්ඩල්ගේ රටාවෙන් අපගමනය වෙන අවස්ථා දෙකක්. හරි? හැබැයි අසම්පූර්ණ ප්‍රමුඛතාවය ඔබට එන්නේ නැහැ විභාගයට. ඒක සිලබස් එකේ ඔබේ සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ. හරි නම් උත්තරේ ලියලා ඥාන ප්‍රතිපදය මෙන්ඩල්ගේ රටාවෙන් අපගමනය වෙන අවස්ථාවක්. ලකුණු එකක් දාන්න විභාගෙ දෙකක් දුන්නාට අසම්පූර්ණ ප්‍රමුඛතාවයට. හරි උත්තරේ ඥාන ප්‍රතිපදයේ ලකුණු එකක් දාගන්න. කම් දෙයක් කියන්න එපා එකක්. ඔබට එකයි තියෙන්නේ. මම ඕන අසම්පූර්ණ ප්‍රමුඛතාව ගැන කියන්නම් පොඩ්ඩක්. නිකන් සිලබස් එකේ නේද? මොකද සර් උත්තරේ? ආ? උත්තරේ මොකද්ද සර්? ඥාන ප්‍රතිපදයේ පුතා පාඩම් කරන්න මේ ප්‍රවේණි විද්‍යාව ප්‍රශ්න වලට ඉස්සෙල්ලා එක පාඩම් කරලා කරන්න ඕන. ඥාන ප්‍රතිපදයේ ලකුණු එකයි. තව සිද්ධියක් වුණා ඒකත් මෙන්ඩල්ගේ රටාවට ගැලපෙන්නේ නැහැ. මොකක්ද දන්නවද? සතු පාට හෙන්දිරික්කා මලුයි සුදු පාට හෙන්දිරික්කා මලුයි මුහුන් කරා. හරි? එතකොට මෙන්ඩල්ගේ රටාවට අනුව නම් පළවෙනි පරම්පරාවේ ඔක්කොම එක්කෝ රතු පාට මල් එක්කෝ සුදු පාට මල් පිපෙන්න ඕනේ නේද? ඔව්. ඔව්. ඒ රතු පාට හෙන්දිරික්කා මලුයි සුදු පාට හෙන්දිරික්කා මලුයි පළවෙනි වතාවට මුහුන් කරපුවම ආවේ රෝස පාට හෙන්දිරික්කා. එහෙනම් අන්න ඒක මෙන්ඩලීය රටාවෙන් වෙනස් වෙච්ච අවස්ථාවක්. අපගමනය වෙච්ච අවස්ථාවක්. ඒකට කියන්නේ අපි අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා. හරි ඒක ඔබේ සිලබස් එකේ නෑ. මම නිකන් දැනගන්න කිව්වා. කලින් සිලබස් එකේ තිබුණා. ඒ හින්දා මෙන්ඩලීය රටාවෙන් අපගමනය වන අවස්ථාව මොකද්ද? ඥාන ප්‍රතිබද්ධ. ඔව්. සර් එතකොට මේ ඔය මල් වලස තනි පාට මල් දෙකක් එකතු වුණාම සර් මේ නෑ අලවම් වෙච්ච ඒවා ඉන්නේ සර් ඒ මොන අවස්ථාවක්? ඒක ස්වභාවිකව අපි අර මේ මුල් මිශ්‍ර කරලා මුහුන් කරන එක ගන්න එක. ඒක මේ ස්වභාවික අවස්ථාවක් නෙවෙයි ප්‍රවේණි විද්‍යාවේදී අපි කෘත්‍රිම ලෙස කරන වැඩක් ඒක. කෘත්‍රිමව ලබා ගන්න කාර්යයක්. හරි? ඒක ස්වභාවික වෙන අවස්ථාවක් නෙවෙයි. කෘත්‍රිම ඕනතර ක්‍රම දැන් තියෙනවා. මල් ගෙනල්ලා මේ පරපරාගණය කරනකොට මිශ්‍ර කරන්න. එහෙම නැත්නම් අපිට බද්ධ කිරීම කරන්න. එහෙම නැත්නම් DNA සම්බන්ධ කරන්න. ඒවා අලුත් ක්‍රම තියෙනවා. කෘත්‍රිම ක්‍රම තියෙනවා. හරි? මෙන්ඩල් එහෙම ක්‍රම පාවිච්චි කරේ නැහැ. එයා පාවිච්චි කරේ නැහැ. එයා කරේ එකම වැඩේ අර පරපරාගණය කෙරෙව විතරයි. හරි එහෙම ක්‍රම තියෙනවා. අපිට ඕන හයිබ්‍රිඩ් කරන්න පුළුවන්. හරි? රයිට් බලන්න එකේ ලකුණු එන්න ඕන 1යි 3යි 4යි 4යි 5යි 2යි 7යි ලකුණු 7ක් එන්න ඕන. බලන්නේ ලකුණු 7ම ඔබ ගත්තද කියලා. ඒ ලකුණු 7ම ඔබ ගත්තද කියලා බලන්න ඉක්මනින්. 7යි ගත්තන නියමයි. කියන්නේ ප්‍රවීණ කියන ගැටලුවක් නෑ ඔබට. ඔව්. සර් ඒ කොටසට ලකුණු කීයද? 7යි ඔක්කොටම 7යි. 2යි 3යි නෑ 2යි 1යි 3යි 3යි 2යි 5යි 6ක් එන්න ඕනේ. නේද? මේ දෙකට 2යි හොයාගත්ත ක්‍රමයට 3යි සටහනට 3යි 1යි 4යි 2යි 6යි 7ක් එන්න 7යි 2යි 1යි 7යි 7න් 7ම ගත්ත කෙනෙක් හිටියවද දැන් මට 7න් 7ම ගත්තද ඔයාලා 5යි හොඳයි තව ටිකක් ප්‍රවේණි කොට බලන්න ප්‍රවේණි පාඩම් කරන්න තව ටිකක් හරියයි ඔව් 6යි හොඳයි සාමාන්‍යයෙන් ඔව් හරි නේද රයිට් එහෙනම් බලමු පුතා 6ක් 7ක් 5 6 7 වගේ නම් හොඳයි උඩරිම උත්සාහ කරන්න ඕන දීලා තියෙන ලකුණු ප්‍රමාණය 7යි නම් 7 ඇතුලේ 6ක් 5ක් වගේ ප්‍රමාණයක් රැඳෙන්න. එතකොට අපිට පහසු ඒකට යන්න. නැත්තම් අර අවසාන බහුවර්ණ වලදී එහෙම කටුනොත් මේ අපිට ලකුණු ගන්න බැරි වුණොත් හොඳයි. හරි? අමාරුයි. රයිට් 907.
ඉස්සලා තනි හොඳයි. right ගන්නකො පුතා. ගන්න 14 වෙනි පිටුවේ ත්‍රිවේණි විද්‍යා ප්‍රශ්නේ. මම අද රචනා ප්‍රශ්න කරලා ටික තමයි try කරන්නේ. 14 වෙනි පිටුවේ ත්‍රිවේණි විද්‍යා ප්‍රශ්න කරනවා මම. 14 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නාංකය කියන දා එකේ 7 නේද? 14 පිටුවේ තියෙන්නේ මෙන්ඩල් විසින් ගෙවතුමයා ශාකයක් තෝරාගෙන කියලා තියෙනව නේද? මොකක්ද සර්? ප්‍රශ්නක 4 නේද එක තියෙන්නේ? 7 වෙනි ප්‍රශ්නේ. ඔව් මෙන්න මේක සටහනක් තියෙන්නේ. ඔව් සර්. 7නේ. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 ගන්නකො. එකේ කොටස් තියෙන්නේ 4යි. 14 වෙනි පිටුවේ තියෙන 7 වෙනි ප්‍රශ්නේ. කොටස් තියෙන්නේ 4යි. ටග්ගල් කරන්නකො. විනාඩි 7ක් දෙන්නම් 7ක්. 4යි 55යි. 5යි දෙකට කරලා කියන්න.
වෙනද පුතා? නෑ සර්. ඉවර කරමුනේ දැන් ටිකක් වෙලා යනවා වැඩි. right අපි බලමු නේ වෙලා යන හින්දා ඇති නේද වෙලාව right 14 වෙනි නිබන්ධනයේ 14 වෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ ගන්න හරි මෙන්ඩල් විසින් ගෙවතුමය ශාකයක් තෝරාගෙන ආවේනීය පිළිබඳව කරන ලද පරීක්ෂණයට අදාළ සටහනක් පහත දැක්වෙනවා මේක අපිට හරි හුරුයි සමහර කෙනෙක්ට මේක නුහුරු වෙන්නත් පුළුවන්. හැබැයි ඒක හුරුයි මේ බලන්න කාටවත් දැන් අපිට වුණා මේක අදිනකොට මෙහෙම අදින්නත් පුළුවන්. මේ බලන්න. මෙයා හදන ජන්මාර්ග වර්ගයේ කැපිටල් R කැපිටල් R. මෙයා සිම්පල් R සිම්පල් R. ජන්මාර්ග වර්ග සමානයි නේද? සමානයි නේද? නේද? ඒ නිසා අපිට දෙකක් නොලියා එකක් ලියන්න පුළුවන් ඕන. capital R මෙයාගේ දෙකම සමානයි එහෙනම් simple R මෙහෙම ලියන්න පුළුවන්. උත්තර ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. හරි? මේව පරීක්ෂණයේදී යොදාගෙන ඇති පරස්පර ලක්ෂණ මොනවාද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා මේ පරීක්ෂණයට දාගත්ත පරස්පර ලක්ෂණ මොනවාද? මොනවාද? මේක රවුම් බීජ සහ ඔව් හරියට හරි මේකෙදි සමහර ළමයි ලිව්වා රවුම් හැකිලුණු කියලා. ඒක අසම්පූර්ණයි. රවුම් හැකිලුණු. මොනවාද රවුම්? හරි. එතකොට මේක ලියන්න ඕන රවුම් බීජ ආය වැටුණා. ඔව්. රවුම් බීජ සහ හැකිලුණු බීජ කියන එක වෙන මෙහෙම ලියන්න ඕන. රවුම් හැකිලුණු කියලා හරියන්නේ නැහැ. රවුම් බීජයි හැකිලුණු බීජයි පැහැදිලිව වෙන් කරලා ලියන්න ඕන. හරි?
හරි රවුම් බීජ හැකිලුණු බීජ කියන පරස්පර ලක්ෂණ යුගලක් තියෙනවා ඒ දෙක ලියන්න ඕන එතනදී මේකට ලකුණු දෙකක් දෙනවා දෙකක් මේකත් විභාග ප්‍රශ්නයක් ලකුණු දෙකක් සර් බීජේ රවුම් ස්වභාවය කියලා ලිව්වා. කමන්නේ රවුම් ස්වභාවයේ බීජ හැකිලුණු ස්වභාවයේ බීජ කමන්නේ එතන බීජ රවුම් ඒවා සහ බීජ හැකිලුණු ඒවා කමන්නේ මම කිව්වේ රවුම් හැකිලුණු කියලා හරියන්නේ හරි right දෙක මෙම ක්‍රියාවලියේදී පූර්ණ විභාජනයේ සිදුවන්නේ කුමන පියවරේදීද දැන් F පරම්පරාව බිහිවීම අන්න ඒක තමයි හරි F එක පරම්පරාව මොනවද උදා F එක පරම්පරාව බිහිවීමේදී අන්න ඒක තමයි අපි දැන් ඇත්තටම ඔයාලා ඔය දැන් ඔය උත්තර දුන්න දුව වුණත් හරියටම දන්නවා පාඩම් කරලා තියෙන්නේ දැන් බලන්නකෝ අපි ජන්මානුසෑදීමේදී හරි ඔව් අපි උත්තරේ දන්නවා හැබැයි උත්තරේ ලියන ක්‍රමේ පොඩ්ඩක් හුරු වෙන්න ඕන මේ බලන්න මෙන්න මෙතන නේද උගුණනේ වෙලා තියෙන්නේ නේද ඒ කියන්නේ මෙන්න මේ රවුම් බීජ තියෙන ශාක වලින් සෛල වලින් මෙන්න මෙතන ජන්මාන හොඳක් තමයි ඌර්ණ විභාජනය සිද්ධ වෙන්නේ හරි එහෙනම් දරුවනේ මේක ලියන්න ඕන ජන්මානු සෑදීමේ පියවරේදී කියලා අඩුතරමේ ජන්මානු සෑදීමේදී කියලා ලියන්න ඕන පැහැදිලිද ජන්මානු සෑදීමේ පියවරේදී ඒකට ජන්මානු සෑදීමේදී කියන කතාව ලියන්න ඕන ලකුණු එක ලකුණක් තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස ඉහත පරීක්ෂණයට අනුව F එක පරම්පරාවේ ඒකාංග මුහුමක ලක්ෂණ මෙන්න F එක පරම්පරාව දැන් කියනවා F එක පරම්පරාවේ ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය ලියන්න සටහන අනවර ආකාරය රූප සටහනක් මගින් පෙන්වන්න අන්න රූප සටහන කිව්වත් සටහන කිව්වත් අපි අදින්නේ අර ඉස්සලා හදපු සටහනමයි 50 කොටුව නෙවෙයි හරි right මේ බලන්න දැන් F එක පරම්පරාවේ ශාකවල තියෙන ප්‍රවේණිදාශය මොකද්ද capital R simple R එහෙනම් මෙන්න මේ F එක පරම්පරාවේ තියෙන ශාක දෙකක මුහුමක් අපිට ගන්න කියලා කියන්නේ හරි අපි අඳින් බලන්න මේ බලන්න අපි අඳින් බලන්න තොර F එක පරම්පරාවේ ප්‍රවේණිදාශය ගන්න වෙන්නේ හරි තොර F එක පරම්පරාවේ තිබුණේ මොනවද capital R simple R capital R simple R ඔන්න ඔක තමයි මුහුම හැදෙන්නේ එතකොට මෙයා හදන ජන්මාන මොනවද මෙයා හදන ජන්මාන තමයි capital R ජන්මානුයි simple R ජන්මානුයි මෙයා හදනවා capital R ජන්මානු simple R ජන්මානු දැන් බලන්න හැමදාම විභාග වලට එකම දේ ඉහළ මෙහාට අහන්න නේද ඒතර මේ ජන්මානුයි මෙයයි ආවොත් capital R මෙයයි ආවොත් capital R simple R මෙයයි ආවොත් capital R simple R මෙයයි ආවොත් simple R තේරුම් ඔන්න සටහන හරි මේකේ මේ දෙක අරගෙන තිබ්බනම් ලකුණු 1යි ජන්මාන හරියට තිබුණොත් ලකුණු 1යි මේ ප්‍රවේණිදාශය කියලා තිබුණොත් ලකුණු 1යි ලකුණු 3යි මම ඔයාලට කිව්වා කලිනුත් මේ වගේ ප්‍රශ්නයකට ලකුණු 3ක් දීලා තිබුණා 2014 ලකුණු 3ක් දුන්නා 2017 මේ සටහනට ලකුණු 3ක් දීලා තිබුණා හරි බලන්න ඔබට ලකුණු කීයක් උපයන්න පුළුවන් වුණාද කියලා හරි right එතකොට මම ඔය කිව්වේ තුන්වෙනි හත්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ A කොටසට B ඉහත මුහුමේ F2 පරම්පරාවේ ලැබෙන දුහිතෘ ජීවීන්ගේ ප්‍රවේණි දර්ශ සහ ඒවාට අනුරූප රූපාණු දර්ශ ලියන්න අන්න හොඳ ප්‍රශ්නයක් දැන් මට කියන්න මේක මේ F2 පරම්පරාව රවුම් බීජ සහිත සමයුග්මක ගෙවතුම පෙවුනේ දැකලා හරි මේවනේ F2 පරම්පරාවේ මොනවද මේවා
රූපානුදර්ශන ප්‍රවේණි දර්ශන. ප්‍රවේණි දර්ශන. ප්‍රවේණි දර්ශන. අපිට කියනවා F2 පරම්පරාවේ රූපානුදර්ශයි ප්‍රවේණි දර්ශයි ලියන්න කියලා. ඒවට අනුරූප රූපානුදර්ශ ලියන්න. දැන් මේ වගේ එකක් පුතා අපිට ලියන්න පුළුවන් මෙහෙම. අපි ලියනවා ප්‍රවේණි දර්ශ කියලා. ප්‍රවේණි දර්ශන. F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශන. මේ බලන්න. මෙන්න එක ප්‍රවේණි දර්ශයක්. මොකද්ද? capital R capital R. මෙන්න තව ප්‍රවේණි දර්ශයක්. මොකද්ද? capital R simple R. දැන් මේක දෙපළක තිබුණායි කියලා එකම ප්‍රවේණි දර්ශනේ ආයෙ යන්න ඕනේ. මෙන්න අනිත් ප්‍රවේණි දර්ශය simple R simple R. මෙන්න F2 පරම්පරාවේ තිබිච්ච ප්‍රවේණි දර්ශන. දැන් අපි ලියනවා F2 පරම්පරාවේ ඒ ප්‍රවේණි දර්ශන වලට අදාළ රූපානුදර්ශන. නේද? රූපානුදර්ශන. මෙන්න මේකේ ලැබෙන්නේ මොන රූපානුදර්ශයක්ද? round බීජ. මේකේ ලැබෙන්නේ round බීජ. බීජ. මේකේ ලැබෙන්නේ මොකද්ද? හැකිලුණු බීජ. හැකිලුණු බීජ. තේරුණාද නැද්ද? එහෙනම් මෙන්න රූපානුදර්ශ ප්‍රවේණි දර්ශ මෙන්නේ ප්‍රවේණි දර්ශයට අනුරූප රූපානුදර්ශ. තේරුම් නැද්ද දරුවනේ? මේ ටිකට ලකුණු 1යි මේ ටිකට ලකුණු 1යි ලකුණු 2යි. ලකුණු 2. ඔව්. ඒ දර්ශනයි රූපානුදර්ශය කියලා ලියලා නැතුව නිකම්ම ලිව්වොත් RR ඉස්සරහින් round බීජ කියලා ඒක පුතා මෙහෙමයි. RR කියලා ලියලා උත්තරපත්‍ර බලන තැන මම ඔයාගේ උත්තරේ තියෙන තැන වාඩි වෙලා හිටියා නම් මට ලකුණු දෙන්න බෑ. හරි? එතකොට ඔය වගේ වෙලාවක සාමාන්‍යයෙන් අපි කරන්නේ අපිටත් උඩින් එක්කෙනෙක් කියලා යටින් අහන්න තමයි අපි ලකුණු ඔය වෙලාවේ ලකුණු දාන්නේ. හරි? සාමාන්‍යයෙන් මේකේ ලියන්න ඕන මම එක කියන්නේ ආයි පටලව ගන්න එපා. හරි? ප්‍රවේණ දැන් මේ එකම ප්‍රශ්න දෙකක් තියෙන වෙලාවක ප්‍රවේණ දර්ශය මොකද්ද? රූපානුදර්ශය මොකද්ද කියලා ලියන්න ඕනේද? ලියන්න ඕනේ. නැත්තම් බලන එක්කෙනාට තේරුම් ගන්න බෑ. දැන් ඔයා මේක රූපානුදර්ශය කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. මේක ප්‍රවේණ දර්ශය හිතාගෙන ඉන්නවද කියලා මම හිතා ගන්න බෑනේ. දැන් මෙහෙම ලියුවම මම දන්නවා ළමයා මේක රූපා ප්‍රවේණ දර්ශය කියලා දන්නවා. මේකට අදාළ රූපානුදර්ශය මේවා කියලා ළමයා දන්නවායි කියලා මට ලකුණු දෙන්න පුළුවන්. නමුත් මේක නොලියා තිබ්බම මට තීරණය කරන්න බෑ. ඔයා මේක හිතන් ඉන්නේ රූපානුදර්ශයද ප්‍රවේණ දර්ශයද රූපානුදර්ශයද ප්‍රවේණ දර්ශයද කියලා. ඒතර මට ඒ වගේ උත්තරයකදී මට හිතා ගන්න වෙනවා මම එහෙනම් මෙයා හිතා ගන්න ඇති කියලා ලකුණු දාන්න මට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම දැම්මට පස්සේ දෙවෙනි එක්කෙනා තව එක්කෙනෙක් බලන්න පේපර් එක. ඒතකොට එයා අපි හිතන ගැටුමක් එන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ එහෙම ලියන්න එපා. ප්‍රවේණ දර්ශනයි රූපානුදර්ශනයි කියන එකම ප්‍රශ්න තුනේ ප්‍රශ්න දෙකක් තියෙනවා නම් මේ විදිහට ලියන්න දැන් ගන්න දාන්න කමක් නැහැ. එතන හදාගන්න උත්තරේ හදාගන්න. හරි? මෙහෙම ලිව්වොත් හරිය. මෙහෙම ලිව්වොත් හරි. ප්‍රවේණ දර්ශ කියලා ලියලා මේ බලන්න. ප්‍රවේණ දර්ශ කියලා ලියලා මෙහෙම ලියලා තිබුණා ඒ අවුල ලකුණු දුන්නා. හැබැයි එහෙම ලියන්න එපා. හැමදාම එහෙම දැම්මම මේක හිතන්න බෑ. ප්‍රවේණ දර්ශ කියලා ලියලා Kepler simpler කියලා ලියලා රූපානුදර්ශ කියලා round බීජ හැකිලි බීජ ලියුවා. එහෙම ලියලා තිබුණාට ඒ අවුල ලකුණු දුන්නා. හැබැයි ඒකට වහල් වෙන්න එපා ලියනකොට දරුවනේ මෙන්න මෙහෙම ලියන්න. ඇයි? මේක අපිට ඊළඟව දෙන්න පුළුවන් මේකට දාලා රූපානුදර්ශය එකේ දෙන්න. මේකේ රූපානුදර්ශය එකේ දෙන්න. මේකේ රූපානුදර්ශය එකේ දෙන්න. ඉතින් මේක තමයි මුල් වෙන උත්තරේ. ඒ අවුරුද්දේ ඒ වෙන්කල නොලියුවට ලකුණු දුන්නේ නැහැ. හැබැයි ප්‍රවේණ දර්ශ රූපානුදර්ශ වෙන්කල ලියලා තියෙන්න ඕනේ. හරිනේ? ඒතර ඒකේ ලකුණු දෙකක් ඔබට හම්බ වෙනවා. මෙන්න මේක මම මගෙන්ද කීප වතාවක් එක්කෙනෙක් ඇහුවා දෙන්නෙක් තුද ඇහුවා මෙන්න මේ ප්‍රශ්න උත්තරේ මම මෙතෙන්දී පැහැදිලි කරන්න ඕනේ ඉඳලා ඒක උත්තර දුන්නේ නැහැ. හතරවෙනි එක බලන්න.
හොඳ ප්‍රශ්නයක්. නිතර විභාගයට එනවා බහුව මේ බස්නාහිර පළාත් පේපර් වල නිතර ඇවිල්ලා තිබුණා. මධ්‍ය පළාත් පේපර් වල නිතර ඇවිල්ලා තිබුණු ප්‍රශ්නයක්. ඊට සඳහන් පරිදි ආවේනික ලක්ෂණ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීම සෑම ජීවියෙකුටම පොදු වෙයි. දැන් මේ විදිහට ලක්ෂණ ආවේනික තියෙන හැම ජීවියෙකුටම පොදුයි. ඒ අනුව ලේ නෑයින් අතර විවාහ සිදු නොකිරීමේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරනවා. ඒ අවුරුද්දකට ලකුණු දෙකක් දුන්නා. ඇයි දරුවනේ ලේ නෑයින් අතර විවාහය විද්‍යාවේදී අනුමත කරන්නේ නැත්තේ? ආබාධ සහිත දරුවන් ඔව්. ඔයා හරි පුතා. ඕක තමයි ළමයි ලියන උත්තරේ. ආබාධිත සහිත දරුවන් බිහි වේ. ආබාධිත සහිත දරුවන් බිහි වේ. ලිංග ප්‍රතිපද නිලීන ජාන ආබාධ මොකද? ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන පෙන්눔 කරනවා. ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥාන නිරූපණය කරන. ඉතින් ඒක කොහොමද ලේනෑයින් අතර විවාහයේදී මේක වෙන්නේ? ලේනෑයින් අතර විවාහයේදී මේ වැඩි වෙන්නේ කොහොමද? නිරෝගී දරුවෙකු ලැබීමේ අනුපාතය 3න් 1ක් වීම. ඒ කොහොමද? නිරෝගී දරුවන් ලැබීමේ අනුපාතය 3න් 1ක් කියලා කොහොමද එහෙම රිසර්ච් එකක් කරලා තියෙන්නේ? ඒ කොහෙද මෙන්ටල් ගෙදර දෙන එක? නෑ නේද? නෑ නේ. හොඳයි. තව උත්තර දෙනවා කියන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට යටපත් වූ නිලීන ලක්ෂණ ඉස්මතු වීමට හැකි වීම. අන්න ඒ එනකොට හොඳයි. අන්න ඒ එනකොට හොඳයි. හරි? ඒකට ලකුණු එකක් දෙන්න පුළුවන්. එකක්. ලකුණු දෙකෙන් එකක් දෙන්න පුළුවන්. අර නිලීනව තිබිච්ච ඒවා මතු වෙනවා කියන කතාව ලකුණක් දෙන්න පුළුවන්. ඔක හොඳ ප්‍රශ්නයක්. මම ඒක පැහැදිලි කරන්නම්. හරි? අපි උත්තර ලියාගමු ඊට පස්සේ මේ බලන්නකො. අපි හිතමු පුතා මෙන්න මේ පිරිමිලා හිතන්න. මෙයාගෙම ලේ කියන්නේ නෑනම් ගන්නකොනේ. මේ නෑනම්. ඒ කියන්නේ ලේ જાතිනේ. ලේ නෑනම්. අපි ඕවනේ විවාහ කරන්න එපා කියලා කියන්නේ නේද? හරි. මේ බලන්න. දැන් මෙන්න මෙයා කිසිම රෝගී තත්ත්වයක් නෑ මෙයා. අපි ගමුකෝ උදාහරණයකට ඇටියට තැලසීමියාව ගමුකෝ තැලසීමියා රෝගී ගමුකෝ. මේ බලන්න. මෙයාගේ තුල තැලසීමියා රෝගේ නෑ. මෙයාගේ තියෙන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ රෝග වාහකයක්. capital T simple T. හරි? එතකොට මෙයාගේ තියෙනවා නේදකෝ මෙයා ඒ පරම්පරාවේ capital T simple T. දැන් එතකොට මේ පරම්පරාවේ අයගේ අර රෝග හදන නිලීන ඥානෙ තියෙනවා. හැබැයි මෙයා රෝගියෙක්ද? මෙයා රෝගියෙක්ද? නෑ. එයා තුල මේ නිලීන ඥානෙ යටපත් වෙලා තියෙනවා. රෝගයට අදාළ නිලීන ඥානෙ යටපත් වෙලා තියෙනවා. එයාගේම ලේනාතිය තමයි මේ ඉන්නේ. නේද කියමු. එයාගෙත් මෙයා රෝගියෙක් නෙවෙයි. එයාගෙත් මොකද වෙලා තියෙන්නේ මේ නිලීන ඥානෙ යටපත් වෙලා තියෙනවා. ඒතර එකම පරම්පරාවයගේ ඒ රෝගයේ තියෙනවා හැබැයි යටපත් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ දෙන්න විවාහ වුණා. මේ දෙන්න විවාහ වෙනවා. අතියද ගත්තා. එතකොට මේ බලන්න මෙයා capital T simple T මෙයා capital T simple T මෙයා හදන ජන්මාන වලට යනවා capital T simple T මෙයා හදන ඒවට capital T simple T යනවා. එතකොට අපි හිතමු මේ ජන්මානවයි මේකයි හාවුන ගැටලුවක් නැහැ. හරි? මේකයි හාවුන ගැටලුවක් නැහැ. හරි? මේකයි හාවුන ගැටලුවක්. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ජන්මානවයි මේ ජන්මානවයි හාවෙත් ගැට දෙන්නේ simple T simple T. දැන් මෙන්න මේ ජන්මානුවේ දරුවෙක් හැදෙන්නේ ජානිස් මතුර. ඔව්. මෙන්න මේ ජන්මානුවෙන් දරුවෙක් ඇති වුණොත් එම ඒ දරුවා මොන දරුවෙක්ද? රෝගී දරුවෙක් වෙනවා. ඒ කියන්නේ
ලේ නෑයින් අතර විවාහවලදී රෝගවලට හේතු වෙන නිලීන ඥාන තියෙනවා. හැබැයි ඒවා යටපත් වෙලා තියෙනවා. අපි දන්නවා නිලීන ඥානයක් ඉස්මතු වෙන්න නම් ඒ ඥාන දෙකම නිලීන ඥාන දෙකම එකතු වෙන්න ඕනේ. එතකොට ලේනාතින් අතර විවාහ සිද්ධ වෙනකොට නිලීන ඥාන මොනවා වෙනවද? ඉස්මතු වෙනකොට ඒ රෝගී අවස්ථාවද මතුවෙන්න පුළුවන්. දැන් මෙයා සමහර විට මේක රෝගී නැති කැපිටල් D කෙනෙක් විවාහ වුණා නම් සමහර විට මේ රෝගී ඥාන මතු නොවි තියෙන තිබ්බා. તો රෝගී දරුවන් බිහි වෙන්නේ නැහැ. කෙටියෙන්ම කියන්න පුළුවන් දේ තමයි ලේ නයයින් අතර විවාහවලදී රෝගවලට හේතු වන නිලීන ඥාන පවතිනවා. ඒකට එක පරම්පරාවයි තියෙන්න පුළුවන්. එතකොට ඒ දෙන්නෙක් විවාහ වුණා මොකද වෙන්නේ? අර නිලීනව පවතින ඥාන ඉස්මතු වෙන නිසා ආවේනික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ පරම්පරාව රෝගී පරම්පරාව වඩපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විවාහ ත්‍රිවේණි විද්‍යාව අනුව විද්‍යාත්මකව අනුමත කරන්න බෑ. හරි? පුතා ඒ උත්තරය අපි ලියා ගමු. ඒ උත්තරය අපි ලියා ගමු. ලියා ගන්න විතරම ලියා ගන්න. ලියන පොතක් ගහලා තියා ගන්නවා. ඔබ නිතර අහන එකක්. ලේ නෑයින් අතර විවාහවලදී ලේ නෑයින් අතර විවාහවලදී රෝගවලට හේතු වන නිලීනව පවතින ඥාන ඉස්මතු වන නිසා ආවේනික රෝග ඉස්මතු වීමේ ප්‍රවණතාවේ වැඩි ආවේනික රෝග ඉස්මතු වීමේ ප්‍රවණතාවේ වැඩි මේ නිසා රෝගී දරු පරම්පරාවක් ඇතිවීමට ඇතිවිය හැකිය. කෙටියෙන් ලියන්නේ රෝගී දරු පරම්පරාවක් ඇතිවිය හැකිය. එම නිසා ලේ නෑයින් අතර විවාහය සුදුසු නොවේ. හරි අපි ප්‍රවේණ විද්‍යාව ඉවර කරනවා කියලා මම කිව්වනේ රයිට් ගණ්ඩ 16 වෙනි පිටුවේ තියෙන ප්‍රවේණ විද්‍යා ප්‍රශ්නේ ඉක්මනින් ගන්න 16 වෙනි පිටුවේ තියෙන ප්‍රවේණ විද්‍යා ප්‍රශ්නේ ගන්න ඒ ප්‍රශ්නාංක නම් දාලා නෑ මම 7 8 9 නේද 9 සර් 9 දාලා තියෙන්නේ එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහිවීමේ ක්‍රියාවලිය ප්‍රජනනය කියලා තියෙන්නේ. අන්නේ ප්‍රශ්නේ. අරගේ ලකුණු දෙකක් හම්බුනා එකට. ලකුණු දෙකක්. බලන්න ලකුණු බලන්න.
ඒක හොඳයි හොඳයි. ලකුණු බලමු. તો ලකුණු දෙකක් හම්බුණා. ඒක ලකුණු 2යි 2යි 4යි 4යි 3යි 7යි 7යි 1යි 8යි ලකුණු 10ක්. ලකුණු 10ක් තියෙනවා. ලකුණු 10ක් එක දීලා තිබුණා. 9ක් නම් හොඳයි ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. හරි. ලකුණු 10ක් එක දීලා තිබ්බා. ලකුණු 10ක්. ඔව්. ලකුණු 8ක් 9ක් 10ක් නම් නියමයි. 8ක් 9ක් 10ක් වගේ උපයලා තියෙනවා හොඳයි. සාමාන්‍ය ප්‍රවේණ විද්‍යා ප්‍රශ්නේ රචනා ප්‍රශ්න පත්‍රය ආවොත් තව කොටසක් එක්ක එන්නේ. හොඳයි. 10 8ක් හොඳයි. 7ක් try කරන්න හොඳයි. right. අපි එලානේ ඉඳලා ටකල බලමු. ටකල යන 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ 16 වෙනි පිටුවේ 9 වෙනි ප්‍රශ්නේ. පිටු අංක 16 9 වෙනි ප්‍රශ්නේ. ඉක්මනින් ලියන්නකො. ඉක්මනින් ලියන්න. විනාඩි 5ක් ඇති 5ක් හොඳට වෙන්න විනාඩි 5ක් ඇති දාසේ වෙනි පිටුවේ 9 වෙනි ප්‍රශ්නේ කොටස් තියෙනවා 1යි 2යි 3යි 4ක් කොටස් 4ක් තියෙනවා මේකේ ලකුණු තියෙනවා 1යි 2යි 5යි 7ක් ලකුණු 7ක් බලන්න මේ 7න් කීයක් උපයන්න පුළුවන්ද කියලා
ඉවරයිද? ඔව් සර්. right බලමු අපි නේද? right 16 වෙනි පිටුවේ 9 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු අවසාන ප්‍රශ්නේ. එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහිවීමේ ක්‍රියාවලිය ප්‍රජනනයයි. ඒ තමයි ප්‍රශ්නේ කඳ. එක මානව ප්‍රජනන ක්‍රියාවලිය සඳහා දායක වන පුරුෂ හා ස්ත්‍රී ජන්මානුසෛල පිළිවෙලින් සඳහන් කරන්න. අන්න පුතා ඒ ප්‍රශ්න බලන්න. ඒ ප්‍රශ්න ලියනකොට බලන්න පිළිවෙලින් ලියන්න කියලා කියන්නේ. ඒතර පටලව ගන්න එපා. දැන් බලන්න මුලින්ම මොකක්ද ලියන්න ඕනේ? පුරුෂ හා ස්ත්‍රී ජන්මානු. එහෙනම් මුලින්ම ලියවෙන්න ඕන පුරුෂ. නේද? පුරුෂ ජන්මානු. අන්න දැන් බලන්න එතන ලියන්න ඕනේ වෙන. පිළිවෙල ලියන්න නැහැ. එහෙනම් පුරුෂ ජන්මානු වෙන්නේ මොනවාද? ශුක්‍රාණු. ස්ත්‍රී ජන්මානු වෙන්නේ මොනවාද? ඩිම්බ. දැන් බලන්න මේකේ වැරදිලා හරි මේක ඉස්සරහින් ලියුවොත් ඒත් වැරදි. දැන් මේකේ අපි ලියන්න ඕනේ නැහැ. පුරුෂ ජන්මානු ශුක්‍රාණු ස්ත්‍රී ජන්මානු ඩිම්බ කියලා ලියන්න ඕනේ නැහැ. ඒකේ ප්‍රශ්නෙම කියනවා සෛල පිළිවෙලින් සඳහන් කරන්න. එහෙනම් මුලින්ම ලියවෙන්න ඕන ශුක්‍රාණු පස්සේ ලියවෙන්න ඕන ඩිම්බ. ඒ දෙකම වැරදිද? එහෙම ලිව්වොත් වැරදිද? මොනවද පුතා කොහොම ලියුවොත් පුරුෂ ජම්මානුසෛල කියලා ලියලා වැරදි නෑ. වැරදි නෑ. ඒක වැරදි නෑ. හැබැයි කවුරු ළමයි ඒක එහෙම නොලියා මුලින්ම ඩිම්බ ශුක්‍රාණු කියලා පස්සේ ලියලා තිබුණොත් ලකුණු නෑ. හැබැයි මෙහෙම ලියලා තිබුණොත් එහෙම ළමයි පුරුෂ ජන්මානු මේ ස්ත්‍රී ජන්මානු කියලා ලියන්නේ නැතුව මෙහෙම ලියලා තිබුණා ඒත් හරි. අනුපිළිවෙලින් යන්නේ ශුක්‍රාණු ඩිම්බ තුන ප්‍රශ්නේ නෑ. හැබැයි මෙහෙම ලියනකොට මේක මුලින් ලියලා පස්සේ මේක ලියලා තිබුණොත් ලකුණු නෑ. අර එහෙම ලියුවම ඒ ප්‍රශ්නයක් නෑ. හරි? මේ දෙකම මේ පිළිවෙලට තියෙනවා නම් අර විදිහට ලියලා තියෙනවා නම් ලකුණු ටිකක් දාන්න පුළුවන්. එකක්. එක ලකුණක්. හරි? දෙක මිනිස් දේහ සෛලයක ලිංග වර්ණ දේහ යුගල් කොපමණ සංඛ්‍යාවක් තිබේ. අපේ දේහ සෛලයක වර්ණ දේහ ඔක්කොම කීයක් තියෙනවද කියන්න මට? 46යි. ඒ 46න් 44ක් මොනවාද? අලිංගික වර්ණ දේහ. අලිංග වර්ණ දේහ 44යි. ලිංග වර්ණ දේහ 2යි. දැන් බලන්න ප්‍රශ්නේ අහනවා ලිංග වර්ණ දේහ යුගල්. අපි ලියුවොත් එහෙම 2යි කියලා වැරදි. අහන්නේ යුගල්. එහෙනම් යුගල් කීයද? 1යි. 1යි. යුගල් නේ අහන්නේ. යුගල් 1යි. යුගල් 1යි ලකුණු 1යි. 3 ලිංග වර්ණ දේහ සලකමින් මිනිසාගේ ලිංග නිර්ණය සිදුවන ආකාරය රූප සටහනක් භාවිතයෙන් දක්වන්න. ඇන්දද නැද්ද? ඇන්දා ඕක පැහැදිලිව නෝට් එකේ දීලා තියෙනවා බලන්න. මේ කියන්නේ මොකද්ද? ලිංග වර්ණ දේහ ගැන සලකලා මිනිසාගේ ලිංග නිර්ණය සිදුවන ආකාරය රූප සටහනකින් දක්වන්න. ඇයිද ඔයගොල්ලෝ මට මතක නැද්ද අපි අන්දා? මිනිසාගේ ලිංග නිර්ණය සිදුවන ආකාරය ඩිම්බ මාතෘ සෛල. शुक्राणु मातृ सैल. शुक्राणु मातृ सैल. हरी කියන්නකො ඩිම්බ මාතෘ සෛල වල තියෙන ලිංග වර්ණ දෙක මොකක්ද? ලිංග වර්ණ දෙක X X. शुक्राणु मातෘ සෛලයේ තියෙන වර්ණ දෙක මොනවද? X X Y. එද ඩිම්බ මාතෘ මේ බලන්න මේ ඩිම්බ මාතෘ සෛලයේ මේ වර්ණ දෙක දෙකයි අලිංග වර්ණ දෙක 44 46ක් තියෙනවා. හරි මෙයාගේ අලිංග වර්ණ දෙක 44යි මේ වර්ණ දෙක දෙකයි 46ක් තියෙනවා. හැබැයි අපි මේ ලිංග නිර්ණය කරන්න යන්නේ ඒ හින්දා අලිංග වර්ණ දෙක අදින්න ඕනේ නෑ මේ වෙලේ. එහෙනම් මෙන්න මේ බලන්න. මෙයා ශුක්‍රාණු හදනකොට එක ශුක්‍රාණුකට යනවා මොකද්ද?
එක x වර්ග දේහයක් ඩිම්බයකට ගන්නකොටි අනිත් ඩිම්බයට යනවා අනිත් x වර්ග දේහය. මෙයා ශුක්‍රාණු හදනකොට එක ශුක්‍රාණුවට යනවා එක x වර්ග දේහයක් අනිත් එකට යනවා අනිත් y වර්ග දේහය. හරිද? එතකොට මේකයි හා වුණොත් මොකද x x මේකයි හා වුණොත් x මොකද x y මේකයි හා වුණොත් x x මේකයි හා වුණොත් x y xy. එතකොට මේක උද මේ ළමයා ගැහණු ළමයේ මේ ළමයා පිරිමි ළමයේ මේ ළමයා ගැහණු ළමයේ මේ ළමයා පිරිමි ළමයේ. හරි? ගැහණු ළමයි දෙන්නෙකුට පිරිමි ළමයි දෙන්නයි. ඒ කියන්නේ දෙකෙන් එකයි සම්භාවිතයි දෙකෙන් එකයි. මේක ඇන්දේ නැද්ද? ඇන්දාස. හරි. මේකට ලකුණු එකයි ජර්මානු වලට ලකුණු එකයි මේකට ලකුණු එකයි ලකුණු තුනක් දුන්නා. දැන් බලන්න සටහන මේකට විභාගයේදී ලකුණු තුනක් දීලා තියෙනවා. මේකට ලකුණු එකයි මේකට ලකුණු එකයි මේකට ලකුණු එකයි ලකුණු තුනක් දුන්නා. හරි? 4 පිරිමින්ට පමණක් ඇතිවන ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධය මොකක්ද? මේ ලිංගික වර්ණ දේහවල තියෙන ප්‍රතිබද්ධ ඥානයක් හින්දා පිරිමින්ට විතරක් හැදෙන රෝගය මොකක්ද? හිමෝෆීලියාව. හිමෝෆීලියාව. මොකද මේ රෝගේ හැදුණු කාන්තාව ජීවත් වෙන්නේ නැහැ. උපදින්න මරනවානේ. එහෙනම් මේ රෝගේ තියෙන හිමෝෆීලියාව තියෙන්නේ මේ හිමෝෆීලියාව හැදෙන්නේ පිරිමියයි. පිරිමි අය තමයි හිමෝෆීලියා රෝගීන්වස සමාජයේ ඉන්නේ. උත්තරේ හිමෝෆීලියාව එක ලකුණයි. ඊළඟට එම ආබාධයට ඇති ඥානමය හේතුව කුමක්ද? හිමෝෆීලියා රෝගය හැදෙන්නේ මොන වර්ණ දේහයේ මත තියෙන මොන වගේ ඥානයක් නිසාද? ලිංග ප්‍රතිපත්ත නිමින. ඔව් ඒක හරිය මොන වර්ණ දේහෙද මෙතන තියෙන්නේ? X වර්ණ දේහය. අන්න පුතා හරියටම කියන්න ඕන X වර්ණ දේහයේ මත ඇති මොන ඥානයක්ද? ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයක් නිසා. ඔන්න ඔතන තමයි ගන්න. හරි එහෙනම් උත්තරේ ලියා ගන්න. X වර්ණ දේහයේ මත ඇති ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයක පිහිටීම නිසා. X වර්ණ දේහයේ මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයක පිහිටීම නිසා. හරි නිකම්ම ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානය කියලා හරියන්නේ නැහැ. කොහෙද තියෙන්නේ? X වර්ණ දේහයේ මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයේ පිහිටීම නිසා. හරි ලකුණු 1යි. දැන් බලන්න 7න් කීයක් ඔබ උපයවද කියලා? ලකුණු 7න් ඔබ කීයක් උපයවද කියලා බලන්න. ඒක බගන්න බලන්න. මේ නෝට් එකේ තියෙනවා නේද? හරි. 7න් 7ම අර අවසානයේ උත්තරේ කවුරුද හරියට මෙහෙ තිබ්බද? X වර්ගයේ මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥාන කියන හරියට ලියන්න කවුරු හරි කෙනෙක්. හරි. ඒ ලකුණ අඩු වෙන්නේ නැත්තේ නේ. ඒ ලකුණ අඩු වෙන්නේ නැත්තේ. හරිනේ. හරි. හරි ඒක හරියටම ලියලා තිබ්බනම් නියමයි. හරි. right 7ම දිනවල හොඳයි. very good. හා